මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මං කියවනේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියක අණුවලට සක්‍රියන ශක්තිය කියලා ශක්තියක් තියෙන්න ඕන කියලා සක්‍රියන ශක්තිය හෝ ඊට වඩා වැඩි ශක්තියක් තියෙන්න ඕන ප්‍රතික්‍රියක අණුවලට. දැන් මම ඕක පැහැදිලි කරන්නයි යන්නේ. මම ගන්නම් අපි අර ඉස්සරලා ගත්ත ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව ගන්නම්. දෙකක් NOBr gas දෙකක් NO gas ධන Br2 මේ ප්‍රතික්‍රියාව ගන්නම්ම. හරි? ඔය ප්‍රතික්‍රියාව අරගෙන මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. පුතේ මම දැන් මේ අඳින්න යන එකට කියනවා විභව ශක්ති පැතිකඩ කියලා. potential energy diagram විභව ශක්ති පැතිකඩ. විභව ශක්ති පැතිකඩ. මම මේ අක්ෂරයට ගන්නේ විභව ශක්තිය, චාලක ශක්තිය නෙමෙයි ඈ. විභව ශක්තිය, ප්‍රතික්‍රියා ප්‍රගතිය. රියැක්ෂන් කෝඩිනේට් ප්‍රතික්‍රියා ප්‍රගතිය. හරි? ඔන්න බලා ගන්න හොඳට ඈ. පුතේ ප්‍රතික්‍රියක වෙන්නේ මේ NOBr අණු දෙකනේ. NOBr අණු දෙක තමයි ප්‍රතික්‍රියක. ඔය ප්‍රතික්‍රියක වලට කිසියම් විභව ශක්තියක් තියෙනවා. හරිද? අර ප්‍රතික්‍රියක අණු දෙකට කිසියම් විභව ශක්තියක් තියෙනවා. දෙකක් NOBr. දැන් මතක තියාගන්න මේ අණු වලට විභව ශක්තිය තියෙනවා. ඒ වගේම චාලක ශක්තිය තියෙනවා. හරි? මේවායේ චාලක ශක්තිය නෙමෙයි මම මේකේ සටහන් කරන්නේ විභව ශක්තිය. හරිද? මේ අණු වල චාලක ශක්තිය නෙමෙයි මම සටහන් කරන්නේ විභව ශක්තිය. එතකොට මේ අණු වල විභව ශක්තිය මෙන්න. හරි? දැන් ඔය අණු දෙකක් මේ බලන්න ඔය අණු දෙකක් මේ අණු දෙකක් ලං වෙනවා. මේ අණු දෙකක් ලං වෙනවා. ඔයා දන්නවා මේක උචිත දිශානතියක් කියලා. BR අතර බන්ධනය හැදෙන්න යන්නේ. මේ අණු දෙක ලං වෙනවා. පුතේ මේක හරි ලස්සන කතාවක්. මේ දෙන්නගේ විභව ශක්තියේ අගය මේක වුණාට මේගොල්ලන්ගේ චාලක ශක්තිය හුඟක් වැඩි. චාලක ශක්තිය හුඟක් වැඩි. මේ දෙන්න වේගයෙන් එනවා. එකිනෙක ලං වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය හුඟක් වැඩි වේගයෙන් එනවා. වේගයෙන් එනකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව තියෙනවනේ මේ අණුවේ. ඒ ඉලෙක්ට්‍රෝන වලාව විසින් අරයව තල්ලු කරනවා. හරිද? මොකද මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවත් ඍණාරෝපිතයි, මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවත් ඍණාරෝපිතයි. අර අණුව වේගෙන් මෙහෙට එද්දී මෙයා අරයව තල්ලු කරනවා. ඒ තල්ලු කරද්දී මෙයාගේ වේගය අඩු වෙනවා. හොඳට අහගෙන ඉන්න. මෙයා වේගෙන් මෙහෙට එනකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව විසින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව විකර්ෂණය කරනවා. එතකොට මෙයාගේ වේගෙත් අඩු වෙනවා. එතකොට මේ දෙන්න වේගෙන් එනවා ආවට මොකද විකර්ෂණ නිසා මේ දෙන්නගේ වේග අඩු වෙනවා. වේග අඩු වෙනවා කියන්නේ මේ දෙන්නගේ මොන ශක්තියද අඩු වෙන්නේ? චාලක ශක්තිය අඩු වෙනවා. තේරුම් ගන්නද? මේ දෙන්නට යම් චාලක ශක්තිය අගයන් තියෙනවා මේගොල්ලන්ගේ. මේ දෙන්න ලං වෙනකොට වේග අඩු වෙනකොට මේ දෙන්නගේ චාලක ශක්තිය අඩු වෙනවා. එතකොට මේ චාලක ශක්තියට මොකද වෙන්නේ?
චාලක ශක්තිය පරිවර්තනය වෙනවා මේ දෙන්නගේ විභව ශක්තිය බවට. හරිද? දැන් මේ දෙන්න ලං වෙනකොට වේග අඩු වෙනවා කියවනේ මං වේග අඩු වෙනකොට චාලක ශක්තිය අඩු වෙනවා විභව ශක්තිය වැඩි වෙනවා. ඒක තමයි මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය කියලා කියන්නේ මේ දෙන්න ලං වෙන්න විභව ශක්තිය මෙහෙම වැඩි වෙනවා විභව ශක්තිය. විභව ශක්තිය මෙහෙම වැඩි වෙනවා. හරිද? දැන් වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ? මේ දෙන්න හොඳටම ලං වුණාම හරිද? හොඳටම ලං වුණාම මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව තුලට මේ ඉලෙක්ට්‍රෝන වලාව රිංගනවා. මේ ඉලෙක්ට්‍රෝන වලාව තුලට මේ ඉලෙක්ට්‍රෝන වලාව රිංගනවා. හරිද? එතකොට ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා? මේ වගේ අවස්ථාවක් එනවා. හරිද? මේ විභව ශක්තිය උපරිමේදී වෙන දේ මේ දෙක අතර මෙන්න මෙහෙම බැඳීමක් හටගන්න යන්නේ. ඔයා දන්නවද? මේ බැඳීම හටගනිද්දී මේ බන්ධන දුර්වල වෙනවා. පැහැදිලිද? මේ දෙක අතර බන්ධනය හටගන්න යනවා. මේ දෙක අතර බන්ධනය දුර්වල වෙනවා. මේ දෙක අතර බන්ධනය දුර්වල වෙනවා. විභව ශක්තිය උපරිමේදී මේ විදිහට අණු පොකුරක් හැදෙනවා. ඒ විභව ශක්තිය උපරිමේදී මෙන්න විභව ශක්තිය උපරිමේදී මේ වගේ අණු පොකුරක් ඇති වෙනවා. හරි? දැන් මෙන්න මේ අණු පොකුර ඉතාමත්ම අස්ථායි. මෙන්න මේකට කියනවා මේ අණු පොකුරට මේකට කියනවා සක්‍රීය සංකීර්ණය. activated complex. සක්‍රීය සංකීර්ණය. සක්‍රීය සංකීර්ණය. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් transition state. ඒ කියන්නේ සංක්‍රමණ අවස්ථාව. සක්‍රීය සංකීර්ණය. හරිද? ट्रांजिशन स्टेट කියන්න පුළුවන් සක්‍රීය සංකීර්ණය කියන්න පුළුවන්. විභව ශක්තිය උපරිමේදී මෙයා තමයි හැදෙන්නේ. ඔයා දන්නවද? මේ ප්‍රතික්‍රියක අණු මේ විභව ශක්තිය උපරිමයට ගියා නේද? ආන්ගේ මේ කොටස තමයි පුතේ සක්‍රීයන ශක්තිය කියලා කියන්නේ. මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය තමයි ඔය EA කියලා කියන්නේ. හරිද? එතකොට මට කවුරු හරි කෙනෙක් කියන්න දැන් මේ අණු දෙක මේ විදියට හැඩ ගැහුණානේ. එතකොට මේ පොකුරේ විභව ශක්තිය හුඟක් වැඩිනේ. එතකොට මේ විභව ශක්තිය කොහෙන්ද ලැබුණේ? මේ අණු පොකුරට මෙච්චර මේ විභව ශක්තිය ලැබුණේ කොහොමද? මේ දෙකේ තිබිච්ච චාලක ශක්තිය තමයි විභව ශක්තිය බවට පරිවර්තනය වුණේ. මේ දෙන්නගේ චාලක ශක්තිය ලං වෙද්දි මම අර කලින් පැහැදිලි කරේ අණු දෙක ලං වෙද්දි විභව ශක්තිය බවට පරිවර්තනය වුණා. දැන් මෙයාට මොකද වෙන්නේ? එක්ක මෙයාට පුළුවන් ආපහු මේ ප්‍රතික්‍රියක හදන්න. එහෙම නැත්නම් මේ දෙන්න මේකට පුළුවන් ප්‍රතිඵල බවට පත් වෙන්න. ප්‍රතිඵල බවට පත් වෙන්න. ඔන්න ප්‍රතිඵල. මොනවද ප්‍රතිඵල? දෙකක් NO gas ධන Br2 gas. හරිද? පැහැදිලි? දැන් කෙනෙක් කල්පනා කරේ ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩුනේ. ඔව්.
ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. පුතේ මේ ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලවලයි විභව ශක්තිය වෙනස තියෙනව නේද? මේ විභව ශක්තිය වෙනස තියෙනව නේද? ඕන් ඔය විභව ශක්තිය වෙනස තමයි ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියලා කියන්නේ. එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ. හරිද? ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවලත් ප්‍රතිඵලවලත් විභව ශක්තිවල වෙනස. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩුයි නම් ප්‍රතික්‍රියාව තාපදායකයි. ඩෙල්ටා H ඍණ. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය වැඩි වුණොත් එහෙම තාප අවශෝෂකයි. ඩෙල්ටා H ධන. හරි? මම ඔයාලට මේක මෙහෙම පැහැදිලි කරන්න. ලියන්න මෙන්න මේ විදිහට. පහත ප්‍රතික්‍රියාව සලකන්න. පහත ප්‍රතික්‍රියාව සලකන්න. හරි. මේ ප්‍රතික්‍රියාව ලියන්න. මේක ලියන්න. හරිනේ ලිව්වනේ. ඊට පස්සේ යටින් ලියන්න මෙම ප්‍රතික්‍රියාව භාවිත කරමින් සක්‍රියන ශක්තිය යන්න සවිස්තරාත්මකව සොයා බලමු. සවිස්තරාත්මකව සොයා බලමු. රයිට්. තරුව දා ලියන්න මෙහෙම පළවෙනි තරුව. ප්‍රතික්‍රියක අණුවලට චාලක ශක්තියක් හා විභව ශක්තියක් ඇත. ප්‍රතික්‍රියක අණුවලට චාලක ශක්තියක් හා විභව ශක්තියක් ඇත. ඊළඟ ඩොට් එක. මෙම ප්‍රතික්‍රියාවට අදාළව විභව ශක්ති පැතිකඩක් potential energy diagram විභව ශක්ති පැතිකඩක් නිර්මාණය කළ හැකි අතර එහි නිරූපණය කරනුයේ ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල විභව ශක්ති පමණි. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල විභව ශක්ති පමණි. right. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක. ලියන්න. NOBR අණු දෙකක් NOBR අණු දෙකක් උචිත දිශානතියකට අණුව එකිනෙක දෙසට වේගයෙන් ළඟා වීමේදී මෙම අණුවල ඉලෙක්ට්‍රෝන වලාවන් නිසා විකර්ෂණ බල ඇතිවීම හේතුවෙන් අණුවල වේග අඩුවේ.
අණු වල වේග අඩු වේ. එනම් චාලක ශක්තිය අඩු වේ. එම චාලක ශක්තිය ප්‍රතික්‍රියක අණුවල විභව ශක්තිය බවට පත්වේ. මේ අණුව අණුවල විභව ශක්තියින් වැඩි වේ. අණුවල විභව ශක්තියින් වැඩි වේ. right. අර පැහැදිලි කාරණේ දැන් මේ ප්‍රතික්‍රියක අණුවලට කිසියම් විභව ශක්තියක් තියෙනවා. කිසියම් චාලක ශක්තියක් තියෙනවා. ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා මේ අණු උචිත දිශානතියකට අණුව එකිනෙක ලං වෙනකොට එක අණුවක ඉලෙක්ට්‍රෝන වලාව විසින් අනික් අණුව තල්ලු කරනවා. අනිත් අණුව ඉලෙක්ට්‍රෝන වලාව විසින් මේ අණුව තල්ලු කරනවා. ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ හේතු කොටගෙන එකිනෙක විකර්ෂණය කරනවා. විකර්ෂණය කරද්දී මේ අණුවල චාලක ශක්තිය අඩු වෙනවා. වේග අඩු වෙනවා, චාලක ශක්තිය අඩු වෙනවා. අඩුවන චාලක ශක්තිය මේ අණුවල මොකක් බවටද පරිවර්තනය වෙන්නේ? විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒ අණුව විභව ශක්තිය වැඩි වෙනවා. දැන් එනවා නේද විභව ශක්තිය උපරිමයක් වන අවස්ථාව. රයිට්. ඊළඟට තරුවක් දාලා ලියන්න. මෙලෙස විභව ශක්ති උපරිමයක් වන අවස්ථාවක්. විභව ශක්ති උපරිමයක් වන අවස්ථාවක්. කරා ළඟා වේ. කරා ළඟා වේ. එම විභව ශක්ති උපරිමය වන අවස්ථාවේ විභව ශක්ති උපරිමය වන අවස්ථාවේ අස්ථායි අණු පොකුරක් ඇතිවේ. අස්ථායි අණු පොකුරක් ඇතිවේ. අස්ථායි අණු පොකුරක් ඇතිවේ. එය සක්‍රීය සංකීර්ණය ලෙස හඳුන්වයි. එය සක්‍රීය සංකීර්ණය ලෙස හඳුන්වයි. මෙය TS නොහොත් සංක්‍රමණ අවස්ථාව ලෙසද හඳුන්වයි. TS නොහොත් සංක්‍රමණ අවස්ථාව ලෙසද හඳුන්වයි. TS නොහොත් සංක්‍රමණ අවස්ථාව ලෙසද හඳුන්වයි. මෙම සක්‍රීය සංකීර්ණය ඉතාමත්ම අස්ථායී වේ. ඉතාමත්ම අස්ථායී වේ. මෙය ක්ෂණිකව ප්‍රතිඵල බවට පත්වේ. මේ ක්ෂණිකව ප්‍රතිඵල බවට පත්වේ. එසේ නොමැතිනම් බලන්නකො මෙයා ක්ෂණිකව ප්‍රතිඵල බවට පත් වෙනවා. එසේ නොමැතිනම් ආපසු ප්‍රතික්‍රියක බවට පත්වේ. එසේ නොමැතිනම් ආපසු ප්‍රතික්‍රියක බවට පත්වේ.
රයිට්. ඊළඟ රූලට යන්න. අරුවක් දාලා ලියන්න. පුතේ මට ඔයාලට කියන්න ඕන මේ සංක්‍රාමී අවස්ථාව කියන එක මේ සක්‍රීය සංකීර්ණයේ මේක කිසිසේත්ම ස්ථායී එකක් නෙමෙයි. මෙයාව වෙන් කරගෙන පරීක්ෂණ කරන්න බෑ. මෙයාගේ ආයු කාලය බෙහෙවින් අඩුයි. ආයු කාලය බෙහෙවින් අඩු නිසා මෙයාව වෙන් කරගෙන පරීක්ෂණ නමනම් කරන්න බෑ. මොකද මෙයා ක්ෂණිකව නැති වෙලා යනවා. ඒත් ලියන්න යටින් සක්‍රීය සංකීර්ණයේ ආයු කාලය ඉතා අඩුය. සක්‍රීය සංකීර්ණයේ ආයු කාලය ඉතා අඩුය. එබැවින් එය වෙන් කරගෙන පරීක්ෂණ සිදු කළ නොහැකිය. right. ඊට පස්සේ රතු පාටින් ලියන්න මෙහෙම. රතු පාටින් ලියන්න මෙහෙම. ප්‍රතික්‍රියක හා සක්‍රීය සංකීර්ණය අතර ප්‍රතික්‍රියක හා සක්‍රීය සංකීර්ණය අතර විභව ශක්ති වෙනස ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය නම් වේ. ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය නම් වේ. right. මේ සටහන ඇඳගන්න. මේ සටහන ඇඳගන්න. හරි. දැන් මේකේ යට තවත් වැදගත් පොයින්ට් කීපයක් තියෙනවා දාගන්න පොයින්ට් එක. මේ ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල පළවෙනි පොයින්ට් එක දාගන්න. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩු හෝ වැඩි හෝ විය හැකියි. විභව ශක්තිය අඩු හෝ වැඩි හෝ විය හැකියි. විභව ශක්තිය අඩු හෝ වැඩි හෝ විය හැකියි. right. ඊළඟ පොයින්ට් එක. ඒ කියන්නේ මෙයාට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි කිව්වේ. ඊළඟ පොයින්ට් එක. මොකද්ද ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියලා කියන්නේ ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල විභව ශක්තිවල වෙනස. දැන් ඊළඟ පොයින්ට් එක. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල විභව ශක්ති වෙනස ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය වෙයි. ඒකටම ලියන්න ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය අඩු නම් එය තාපදායක ප්‍රතික්‍රියාවකි. එය තාපදායක ප්‍රතික්‍රියාවකි. डेल्टा H අගය ඍණ වේ. डेल्टा H අගය ඍණ වේ. ඊළඟ රුලේ ලියන්න.
ඒ පොයින්ට් එකටම තමයි ඊළඟ රුලේ ලියන්නේ. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල. ඒ කියන්නේ මේගොල්ලන්ට වඩා දැන් මම කලින් කිව්වේ මේගොල්ලන්ට වඩා මේගොල්ලන්ගේ විභව ශක්තිය අඩු වෙනම් ප්‍රතික්‍රියාව තාපදායකයි ඩෙල්ටා H ඍණ. දැන් කියන්නේ මේ කට්ටියට වඩා මේ කට්ටියගේ විභව ශක්තිය වැඩි නම් තාප අවශෝෂකයි ඩෙල්ටා H දාන්න. ලියන්න. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල විභව ශක්තිය වැඩි නම් ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වන අතර ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වන අතර ඩෙල්ටා H ධන වේ. ඩෙල්ටා H ධන වේ. හරි. ඊළඟ රුලේ මේක අපි ආපහු සැරයක් සඳහන් කරගමු. මෙහිදී මතක තබා ගත යුතු විශේෂම කාරණයක් නම් ප්‍රතික්‍රියකවල විභව ශක්තිය වැඩි වනුයේ ප්‍රතික්‍රියකවල විභව ශක්තිය වැඩි වනුයේ ප්‍රතික්‍රියකවල චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වීම හේතු වෙනි. ප්‍රතික්‍රියකවල චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වීම හේතු වෙනි. හරි. රයිට්. ඒ කොටස මම පැහැදිලි කරා ඔයාලට තවත් මම මේක සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. අපි පොඩ්ඩක් බලමු මෙහෙම. බලන්නකෝ මේ ප්‍රතික්‍රියාව දිහා. දැන් ඔයාලට පේනව නේද? මේ ප්‍රතික්‍රියාවේදී මේ බන්ධන බිඳෙන්න ඕන නේද? මේ බන්ධන බෙදෙන්න එපා. ඔය බන්ධන බෙදෙන්න ඕන. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ඔය බන්ධන බෙදෙන්න ඕන. මේ බන්ධන බෙදෙන්න ඕන. ඒතකොට ඔය බන්ධන බිඳෙන්න ශක්තිය අවශ්‍යයි. දැන් මේ බන්ධන මවුලයක් බිඳෙන්න කිලෝජූල් 243ක් ඕනේ. මේ බන්ධන මවුලය බිඳෙන්න තවත් කිලෝජූල් 243ක් ඕනේ. ඒතකොට මේ බන්ධනය හැදෙද්දී ශක්තිය නිදහස් වෙනවා. මේ බන්ධන බිඳෙන්න ශක්තිය අවශ්‍යයි. කොහෙන්ද ඔය ශක්තිය? කොහෙන්ද ඔය බන්ධන බිඳෙන්න අවශ්‍ය කර ශක්තිය? මේ ප්‍රතික්‍රියක අණු වල තියෙන චාලක ශක්තිය තමයි ඔය බන්ධන බිඳෙන්න යෙදවෙන්නේ. හරි? පොඩ්ඩක් සඳහන් කරගන්න එක විශේෂ පොයින්ට් එකක්. N ඉරක් BR N ඉරක් BR බන්ධන බිඳීම මෙහිදී සිදුවේ. බන්ධන බිඳීම මෙහිදී සිදුවේ. මේ සඳහා අවශ්‍ය ශක්තිය 243 කිලෝජූල් මවුලයට වේ. 243 කිලෝජූල් මවුලයට වේ. මෙම බන්ධන බිඳීමට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ
ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තියෙනි. ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තියෙනි. right අවසාන වශයෙන් තරුවක් දාලා ලියන්න. අවසාන වශයෙන් තරුවක් දාලා ලියන්න. ප්‍රතික්‍රියාව සිදුවීමේදී අණුවල බන්ධන බිඳ හෙළ අණුවල බන්ධන බිඳ හෙළ නව බන්ධන සාදමින් පරමාණු ප්‍රතිසංවිධානය වේ. බන්ධන බිඳලා අලුත් බන්ධන සාදමින් පරමාණු ප්‍රතිසංවිධානය වේ. මීට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ මීට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ අණුවල චාලක ශක්තියෙනි. අණුවල චාලක ශක්තියෙනි. right මේ එනර්ජි ඩයග්‍රෑම් ගැන මම තවත් ගැඹුරින් සාකච්ඡා කරනවා චාලක රසායනයේ අන්තිමට. දැනට මේ ඇති. දැන් මේක මම තව පැහැදිලි කරනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය, පසුපස ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය ඒ වගේ මට පුළුවන් පැහැදිලි කරන්න. අපි ඒක ඉස්සරහට පැහැදිලි කරමු. අර සටහනේම බා මේකත් දාගන්න. මේ මොකද්ද කියලා දාගන්න. මේකට දාගන්න ප්‍රතික්‍රියකවල විභව ශක්තිය. පොඩක් දාගන්න මේ. ප්‍රතික්‍රියකවල විභව ශක්තිය. හරි? මේකට දාගන්න ප්‍රතික්‍රියකවල විභව ශක්තිය. මෙතෙන්ට දාගන්න ප්‍රතිඵලවල විභව ශක්තිය. ප්‍රතිඵලවල විභව ශක්තිය. හරි? ඊට පස්සේ මේ මෙතන ඉඳන් මෙතන පල්ලෙහාට මම නිකන් මෙහෙම ගහනවා ඊතලයක්. ඒ මොකද්ද? සක්‍රීය සංකීර්ණයේ විභව ශක්තිය. මේකට ගන්න. සක්‍රීය සංකීර්ණයේ විභව ශක්තිය. සක්‍රීය සංකීර්ණයේ විභව ශක්තිය. මේකට ලියුවා නේද? ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය කියලා ලියුවන්නේ. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. right මෙන්න මේක දිහා චුට්ටක් බලන්න. මම මේ බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය දැන් බලන්න මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය EA නේ. හිතන්න මෙන්න EA කියලා. EA. එහෙනම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් මේ ප්‍රතික්‍රියක අණුවලට තිබිය යුතු චාලක ශක්තිය තමයි මේ. එතකොට මේ ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තිය දැන් මේ EA කියන්නේ මොකද්ද කියන්නේ? සක්‍රීයන ශක්තියනේ. සක්‍රීයන ශක්තිය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක හා සක්‍රීය සංකීර්ණය අතර විභව ශක්තිය වෙනස. එතකොට මේ විභව ශක්තිය බවට පරිවර්තනය වුණේ මොකක්ද? මේ ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තිය තමයි මේ විභව ශක්තිය බවට පරිවර්තනය වුණේ. එතකොට මේ ප්‍රතික්‍රියක අණුවල මේ EAට අනුරූප චාලක ශක්තියක් තියෙන්න ඕනේ. ප්‍රතික්‍රියක අණුවලට EA කියන්නේ සක්‍රීයන ශක්තිය, සක්‍රීයන ශක්තියට අනුරූප චාලක ශක්තියක් තියෙන්න ඕනේ. දැන් මේ පාට කරපු කොටස මොකද්ද මේ?
ඒ ශක්තියට වඩා වැඩි ශක්තියක් සහිත අණු. මේ අණු වලින් තමයි ප්‍රතිඵල හැදෙන්නේ. මේ අණු ගැටුණට ප්‍රතිඵල හැදෙන්නේ නැහැ. මොකද මේ අණු වලට බෑ මේ ශක්ති බාධකයට යන්න. මේ අඳුරු කරපු නැති ප්‍රදේශයේ තියෙන අණු ගැටුණට මේ බාධකය කරා ලං වෙන්න බෑ. ඇයි ඒ ලං වෙන්න බැරි? ඒ කරා ලං වෙන්න නම් වෙන්න මේ ශක්තිය අවශ්‍යයි. මේ අණු වලට මේ ශක්තිය නැහැ. ඒ ශක්තියට වඩා අඩු ශක්තියක් තියෙනවා. හරි. හරි පොඩක් මේ සටහන තරුවක් දාලා ඇඳ ගන්න. මේ සටහන ඇඳ ගන්න තරුවක් දාලා. ඊට පස්සේ යටින් ලියන්න මෙහෙම. ප්‍රතික්‍රියාව සිදුවනුයේ අඳුරු කළ ඇති ප්‍රදේශයේ අණු ගැටුණ විටය. ප්‍රතික්‍රියාව සිදුවනුයේ අඳුරු කර ඇති ප්‍රදේශයේ අණු ගැටුණ විටය. හරි. එතකොට මට කියන්න ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු වුණොත් මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය EA1. අපි නිකමට හිතුවොත් මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය මේ මෙච්චරක් දක්වා අඩුයි කියලා. හරි. සක්‍රියන ශක්තිය හුඟක් අඩුයි. සක්‍රියන ශක්තිය අඩු වෙන්න මොකද වෙන්නේ? ඈ සක්‍රියන ශක්තිය අඩු වෙන්න මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන අණු ප්‍රමාණය වැඩි වෙනවනේ. එත් පොඩ්ඩක් ලියන්න. සක්‍රියන ශක්තිය අඩුවන විට සක්‍රියන ශක්තිය ඉක්ම වූ අණු වැඩි වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වේ.